ඊට පස්සේ ලියන්න පරිණාමය පිළිබඳව නිගමනවලට එළඹීමට විවිධ සාක්ෂ්‍ය උපයෝගී කරගන්නා ලදී. එන්න පළවෙනි එක ලියන්න භූගෝලීය අදේශ මොකක්ද ලියලා තියෙන්නේ අවසානයේට භූගෝලීය සත්ව ව්‍යාප්තියෙන් ලැබෙන සාක්ෂ්‍ය හරි පළවෙනි එක භූගෝලීය සත්ව ව්‍යාප්තියෙන් ලැබෙන සාක්ෂ්‍ය දෙවෙනි එක ලියන්න සංසන්දනාත්මක දෙවෙනි එක ලියන්න අපි ලිව්වා ජීවීන්ගේ පරිණාමය පිළිබඳ මම මුලින් ඉඳන් කියන්නේ චමෝදි ජීවීන්ගේ පරිණාමය පිළිබඳ නිගමනවලට එළඹීමේදී විවිධ මුලින් ඉඳන් කියන්නේ මුල කියන්නේ සමහරකට වාක්‍ය වෙනස් ඇති ඒ අදහසින් මම කියන්නේ හරි තේරුණා හරි මොකක්ද පරිණාමය කියලා මාතෘකාව දාලා අපි ලියවනේ පරිණාමය කියන්නේ මොකක්ද කියලා. එතකොට ඒක ලිව්වේ අපි කලින් මීටින් එකේ නේද? ඔව් නේද? කලින් මීටින් එකේ නේද ලිව්වේ හංග? ඔව්නේ? ඔව් සර්. ඔව්. එතකොට ඒක ලියාගන්න නැතිනේ. හරි. ඊට පස්සේ අපි ලියුවා මෙන්න මේ වාක්‍ය කවුද රන්දික. මේ වාක්‍යල මොකක්ද අපි ලියුවා වාක්‍ය? හරි. පරිණාමය පිළිබඳ විවිධ නිගමනවලට එළඹීමේදී
පරිණාමය පිළිබඳ විවිධ නිගමනවලට එළඹීමේදී විවිධ සාක්ෂ්‍ය සලකා බලන ලදී. විවිධ සාක්ෂ්‍ය සලකා බලන ලදී. හරි. සලකා බලන ලදී. ලියන්න එක කියලා දාලා පළවෙනි සාක්ෂ්‍ය වර්ගය මොකද්ද? පළවෙනි සාක්ෂ්‍ය වර්ගය භූගෝලීය සත්ව ව්‍යාප්තියෙන් භූගෝලීය සත්ව ව්‍යාප්තියෙන් භූගෝලීය සත්ව ව්‍යාප්තියෙන් ලැබුණු සාක්ෂ්‍ය. සාක්ෂ්‍ය කියලම හරි ලියන්න ඕනේ. හරි. භූගෝලීය සත්ව ව්‍යාප්තියෙන් ලැබුණු සාක්ෂ්‍ය. දෙක සංසන්දනාත්මක ව්‍යුහ අධ්‍යයනයෙන් ලැබුණු සාක්ෂ්‍ය. සංසන්දනාත්මක ව්‍යුහ අධ්‍යයනයෙන් ලැබුණු සාක්ෂ්‍ය. හරි. සංසන්දනාත්මක ව්‍යුහ අධ්‍යයනයෙන් ලැබුණු සාක්ෂ්‍ය. හරිද? තුන්වෙනි එක ලියන්න. තුන්වෙනි එක පොසිල අධ්‍යයනයෙන් ලැබුණු සාක්ෂ්‍ය. පොසිල අධ්‍යයනයෙන් ලැබුණු සාක්ෂ්‍ය. හරි. පොසිල අධ්‍යයනයෙන් ලැබුණු සාක්ෂ්‍ය. හරි. පොසිල අධ්‍යයනයෙන් ලැබුණු සාක්ෂ්‍ය. මාතෘකාව දාගන්න පොසිල. මාතෘකාව දාගන්න පොසිල. මාතෘකාව පොසිල. දැන් අපි කියන්න යන්නේ පොසිල ගැන. හරි. පොසිලයක් කිව්වහම ඔයාලට මොකද්ද මතක් වෙන්නේ? පොසිලයක් කිව්වම ඔයාලට මොකද්ද මතක් වෙන්නේ? සාමාන්‍ය මොන වගේ දෙයක්ද පොසිලයක් කියලා කියන්නේ? ශාකයක් හෝ සත්ව දේහයක ඔව්. ශාකයක හෝ සත්ව දේහයක ඉතිරි කොටස්. හරි. ඔන්න රන්දිකගේ වචනයෙන් කිව්වා රන්දික. හරි රන්දික එකතු කරන දේනේ නේද? සත්වයන්ගේ අස්ථි පද්ධති රන්දික එකතු කරන දේනේ. හරි. ඔව්. අපි මේ හිතන විදියට එක දෙයක් ඒ කියන්නේ පොසිල වර්ග එකක් නෙමෙයි තියෙන ගොඩක් තියෙනවා. එක වර්ගයක් තමයි ඔය. හරි මොනවා කාගේ හරි ජීවියෙක්ගේ දේහ කොටසක් කියන්නේ ගොඩක් අතීතයේ දේහ කොටසක්. ඒ කියන්නේ ඉස්සර කාලේ හිටපු ජීවියෙක්ගේ දේහ කොටසක් සංරක්ෂණය වෙලා පරිස්සම් වෙලා පරිසරයේ කොහේ හරි තිබිලා හම්බුනොත් ඒක අපි කියනවා ඉස්සෙල්ලා පොසිලයක් තමයි පළවෙනි පොසිල වර්ගය. හරිද? පළවෙනි පොසිල වර්ගය. හරි මං කියන්නම් තිමාෂා නෝට් එක දාන්න කියලා. පළවෙනි පොසිල වර්ගය. හරි. තවත් පොසිල වර්ගයක් අපි මෙන්න මේ විදිහට කියනවා. කොහොමද? හරි. දැන් හිතන්නකෝ කාගේද අපි හිතමු මෙහෙම. කවුද? අපි හිතමු මාළුවෙක්. මාළුවෙක්. හරි. මාළුවෙක් කියලා හිතමු. එතකොට මාළුවෙක් කියවම මාළුවාගේ අස්ථි පද්ධතිය මෙහෙමනේ තියෙන්නේ. අස්ථි පද්ධතිය මෙහෙම තියෙනවා. මේ මාළුවාගේ අස්ථි පද්ධතිය හරි මාළුවාගේ අස්ථි පද්ධතිය මොකද වෙලා තියෙන්නේ මේ මොකද සාගරයේ මුහුද යට තැම්පත් වෙලා. හරි සාගරයේ මුහුද යට තැම්පත් වෙලා. වැලි යට වැලි යට මඩ යට තැම්පත් වෙලා. හරි දැන් තැම්පත් වුණාට හරි තැම්පත් වෙලා ටික කාලයක් යද්දි මොකද වෙන්නේ මේ
මාළුවාගේ මේ අස්ථි පද්ධතිය දි รา පත් වෙලා ගිහිල්ලා. හරි මාළුවාගේ අස්ථි පද්ධතිය දි รา පත් වෙලා ගිහිල්ලා. හැබැයි දි รา පත් වෙලා ගියාට අර මාළුවාගේ අස්ථි පද්ධතිය තිබ්බ තැන සලකුණ මේ රූපය ඒ විදිහටම ඒ මඩේ හැදිලා රූපය හැදිලා අස්ථි නැහැ අස්ථි පද්ධතිය නැහැ. හරි අස්ථි පද්ධතිය නැති වුණාට මාළුවාගේ අස්ථි පද්ධතිය තිබ්බ ඒ මාක් එක සලකුණ හරි ඒ මඩේ වැටිලා තියෙනවා. ඒ කියන්නේ ඒක හැදිලා මඩේ ගැල් අයින් වෙන්නේ නැති විදියට. අන්න එතකොට මේ වගේ ඇදිච්ච සලකුණකටත් අපි කියන පොසිලයක්. හරි මේ වගේ ඇදිච්ච සලකුණකටත් අපි කියන පොසිලයක්. හරි අපිට අස්ථි කොටසක්ම හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි අස්ථි කොටස නිසා හැදිච්ච මාක් එකක් වෙන්නත් පුළුවන් මේ පොසිලයක් කියලා කියන්නේ. හරි ඔයාලා හැමෝම පෙරලා ගන්න පෙළපොතේ 9 රූපේ පෙළ ගන්න 103 පිටුවේ 103 පිටුවේ. හරි බලන්නකෝ මොකද්ද පොසිල වලට උදාහරණ තියෙනවා. පොසිල වලට උදාහරණ. හරි ඔන්න මොනවාද මේ පැණි මොනවා හරි බිඳුවක් මොකක් හරි රසායනික ද්‍රව්‍යයක් ඇතුලේ සත්වයක් හිර වෙලා එයාව සංරක්ෂණය වෙලා දි รา පත් වෙන්න තෝන්නේ. හරි ඊට පස්සේ මේ බලන්නකෝ දෙවෙනි රූපේ දිහා බලන්න. දෙවෙනි රූපේ මොකක්ද තියෙන අස්ථි පද්ධතියක් තියෙනවද? නෑ. අස්ථි පද්ධතියක් තිබ්බ එකක සලකුණක් මාක් එකක් තියෙන්නේ. හරි සලකුණක්. එතකොට මේ සලකුණත් පොසිලයක්. හරිද? ඊට පස්සේ තුන්වෙනි රූපය බලන්න. තුන්වෙනි රූපේ නම් සත්වයක් ඉන්නවා. හරි. හතරවෙනි රූපය බලන්න ශාකයක පොසිලයක් තියෙන්නේ. ඒකත් ශාකයේ තියෙනවද එතන? නැහැ. ශාකයේ සලකුණක් තියෙන්නේ. හරි ශාකයේ සලකුණක්. හරි. ඔන්න ඔය විදිහට හරි මොකක් හරි මොකද ජීවියෙක්ගේ හරි ජීවියෙක්ගේ සංරක්ෂණය වෙච්ච දේහ කොටසක් හෝ එම ජීවියාගේ සලකුණක් මොකක් හරි සලකුණක් අස්ථි පද්ධතියේ වේවා දත්තක සලකුණක් වේවා හරි මොකක් හරි සලකුණකට අපි කියනවා පොසිලයක් කියලා. හරිද? ඇටකෝට්ටකට විතරක්ම නෙමෙයි ඈ. ඒ ඇටකෝට්ටක් හරි දේහය නිසා හරි හැදිච්ච සලකුණටත් අපි කියනවා මොකද්ද? එයාගේ පොසිලයක්. ඒකේ පොසිලයක්. ඇයි අපිට සාක්ෂි ගන්න පුළුවන්. එයාගේ ඇඟේ හැඩය ගැන කියන්න පුළුවන් මේක දිහා බලලා. ඒ නිසා අපි ඒකටත් මොකද්ද කියන්නේ? පොසිලයක් කියලා කියනවා. හරි. ඊට පස්සේ බලමු පොසිල වලට උදාහරණ අපිට දීලා තියෙනවා. පළවෙනි දීලා තියෙනවා සත්වයකගේ සැකිල්ලක්, දතක්, කවචයක් වැනි තද කොටසක්, හයිය කොටසක්. බලන්න 103 පිටුවේ. හරි. ඒකෙන් කියනවා මොකද්ද? මෙහිදී මුල් අස්තියේ ඇති කොටසක් දි รา පත් වී එම සවිවර කොටස් තුලට රොන් මඩ එකතු වේ. හරිද? පසුව අධික පීඩනයකට ලක් වී අස්තිමය පාෂාණයක් නිර්මාණය වේ. එම පාෂාණය පොසිලයක් ලෙස සැලකිය හැකිය. තේරෙනවද කියන දේ මොකද්ද කියලා? මොකද්ද කියන්නේ? දතක් කියලා හිතන්නකො. ඔන්න කාගේද අපිට හම්බෙනවා මැමත්ගේ දල. මැමත්ගේ දල. හරි. මේ දැන් දැඩි හයිය දෙයක් මොකද වෙන්නේ? මේක ඇතුලේ තියෙන දේවල් දි รา පත් වෙනවා. මේක ඇතුලේ තියෙන දේවල් ඔක්කොම දි รา පත් වෙලා වටේ ආවරණය තියෙනවා. දැන් මේක ඇතුලේ මොනවද? මේකට ඇතුලේ රොන් මඩ. රොන් මඩ ඇතුළු වුණාම හරි මේකේ ඇතිවෙන මේකේ දැන් පොළොව යට තියෙනවා නම් එහෙම හරි පොළොව යටනේ. හරි පොළොව යට තියෙද්දි එහෙම නැත්නම් අපි තියනවා කොහෙද තියනවා කියලා කියන අයිස් කුට්ටිය ඇතුලේ වෙන්න පුළුවන්. පීට් නිදි ඉටි වගේ જાතිය. පීට් නිදි ඇතුලේ වෙන්න පුළුවන්. ගිනි කඳු ඇතුලේ වෙන්න පුළුවන්. මඩ ඇතුලේ වෙන්න පුළුවන්. අන්න ඔය වගේ තැනක අධික පීඩනය නිසා හරි මේවා මොකද වෙන්නේ? ගොඩක් එකතු වෙනවා. ගොඩක් එකතු වෙලා අර රොන් මඩ එකතු වුණාට මේක හයිය පාෂාණයක් බවට පත් වෙනවා. අස්තිමය පාෂාණයක්. හරි. ඒකට මෙන්න මේක අපි කියන ඔන්න එක වර්ගයක පොසිලයක්. දෙවෙනි එක බලන්න. හරි. ඊට පස්සේ මියගේ ඇතැම් සතුන් මඩ තුල තැන්පත් වේ. පසු එම සත්වයාගේ දේහය දි รา පත් වී දේහ කොටස් වායු ලෙස පිට වී යයි. හරිද? එවිට සෑදෙන සත්ව දේහයට සමාන හිස් අවකාශයේහි සිලිකා වැනි දෙය තැන්පත් වේ. එමගින් සත්ව හැඩයට සමාන පොසිලයක් නිර්මාණය වේ. තවත් ලස්සන කතන්දරයක්. හරි මොකද්ද කියන්නේ? අපි හිතමු මාළුවෙක්ම කියලා. ඔන්න මඩ යට ඉන්නා මාළුවෙක්. මඩ යට ඉන්නා මාළුවෙක්. මාළුවෙක් ඉන්නා මඩ යට. හරි දැන් මොකද වෙන්නේ? මෙයා මැරිලා. මෙයා මැරිලා දැන් මඩ යට මෙන් මැරිලා. හරි. මාළුවා මැරිලා දි รา පත් වෙලා පිට වෙනා මොනවා විදියට මේ මාළුවාගේ ඇඟ? වායුන් විදියට පිට වෙන්නේ. වායුන් විදියට පිට වෙද්දි මොකද දැන් මේක ඇතුලේ හිස් තැනක් හැදෙනවා.
මේ හිස්තැන්ට යනවා මොනවාද? සිලිකා වැලි වගේ කට්ටිය. ඊට පස්සේ ඒ සිලිකා වැලියේ මාළුවාගේ හැඩයටම හැදිලා අපිට එනවා මාළුවාගේ හැඩය අතර ගන්න පුළුවන් මොකක් හරි කුට්ටියක්. මේකට අපි කියනවා මොකද්ද? පොසිලයක් කියලා. හරිද? අපහැදිලි තැන් තියනවා නම් කියන්න ඕන. තේරුම් නැත්නම්. හරි. ඊට පස්සේ සාක්ෂාක රෙසින තුල ඇතම් කෘමි සතුන්ගේ බාහිර සැකෙලි සංරක්ෂණය වී පොසිල බවට පත්ව ඇත. ඒ කියන්නේ සාක රෙසින කියලා කියන්නේ ඔය ගස් වලින් වෑස් වෙන දේවල් තියෙන්නේ. හරි. දියර වර්ග. අන්නේ දැන් කොහොල්ල ඇකිලි දන්නකො. ගස් වලින් ගහින් වෑහෙන දෙයක්. හරි. කොහොල්ල ඇතුලේ හරි සත්වයක් ගිහිල්ලා එයාගේ ඒක ඇතුලේ ආරක්ෂිත වෙනවා, සංරක්ෂණය වෙනවා, දි รา පත් වෙන්නේ නැති වෙනවා. හරි. එතකොට එයාගේ ඒක ඇතුලේ පොසිලයක් නිර්මාණය වෙන්න පුළුවන් යානිස. හරි. පොසිලයක් නිර්මාණය වෙන්න පුළුවන්. හරිද? ඔන්න තාත් ක්‍රමයක් පොසිලයක් නිර්මාණය වෙන්නේ. ඊළඟ ක්‍රමය බලන්න. හරි. මැමත් වැනි ලොවින් තුරන්නෝ සතුන්ගේ ආරක්ෂිත සිරුරු ද්‍රවාසන්න රටවල අයිස් තුල හමු වේ. ඒ කියන්නේ දැන් මැමත් වගේ සත්තු මැරුණාම යාලා හිටියේ කොහොමද? ද්‍රවාසන්න ප්‍රදේශ කියන්නේ මොනවද කියලා දන්නව නේද? ද්‍රවාසන්න ප්‍රදේශ කියලා කියන්නේ පෘථිවිය මෙහෙම තිබ්බාම හරි පෘථිවිය මෙහෙම තිබ්බාම මෙන්න මේ අයින් දෙක. මේ අයිනේ ගොඩාක් සීතලයි මේ අයින් දෙකේ. හරි අයිස් තියෙනවා. ඒතකොට මෙහෙ තමයි මැවැත්ලා කියන කට්ටිය හිටියේ. එතකොට එයාලා මැරුණාම මේ අයිස් කුට්ටිය ඇතුළට ගිහිල්ලා ඒ අයිස් කුට්ටියක් කියලා කියන්නේ අයිස් කුට්ටියක් ඇතුළට අලියෙක් අඳින්න කොහොමද? ඔය මැන්ද කියන්නේ ඔන්න අලියා. හරි. අයිස් කුට්ටියක් ඇතුළට ඔය අලියා ගිහිල්ලා ඔන්න දැන් එයා අයිස් කුට්ටියක් ඇතුලේ සීතලේ තනන්නේ ෆ්‍රිජ් එකට දැම්මා වගේ. එයා දි รา පත් වෙන්නේ නැහැ දැන්. හරි දි รา පත් වෙන්නේ නැහැ. එතකොට ඔන්න එයාගේ දේහ පරිස්සම් වෙලා තියෙනවා. ඒකට ඒකත් පොසිලය. හරි. පොසිල හැදෙන හම්බෙන අපිට ක්‍රම. හරි. ඊට පස්සේ ආන්තික පරිසර තත්ත්ව හේතුවෙන් ආරක්ෂා වී ඇති ඩයිනෝසර් වැනි සත්වයන්ගේ පාසලකුණුද පොසිල් ලෙස හැඳින්වේ. හරි ඒ කියන්නේ ඔය ලෝදිය වගේ දේවල් නිසා, ගිනි කඳු ළඟ ලෝදිය වගේ දේවල් නිසා හරි ඔය සමහර පාදසලකුණු මැකෙන්නේ නැහැ. ඒවා තියෙන මේ විදිහටම. හරි. يعني රොන් මඩ එහෙම එකතු වෙන්නේ නැහැ. ඒවට බැහැන්නේ නැහැ. ඒවා ගැර ලෝදිය තියෙන නිසා ඒවා ඒ විදිහටම තියෙනවා. හරි. ඒකට ඒ ලෝදියවත් වෙන වෙලාවට අර පාසලකුණ පිළිවෙලට ලස්සන තියෙන නිසා ඒකට ඒකත් අපිට පොසිලයක් විදිහට අරගන්න පුළුවන් ජීවීන්ගේ පරිණාමය ගැන කතා කරන්න. තේරුණාද? තේරුණාද හැමෝටම? ඔව් සර්. ඔව්. හරි. තේරුණා සර්. ඔව්. ඊට පස්සේ ඔන්න අපිට දෙනවා. හරි අපි පොසිලයක් නිර්මාණය කරන්න. පොසිලයක් නිර්මාණය කරන්න. හරි. ප්ලාස්ටර් ඔෆ් පැරිස් තියෙනවා නම් ඔයාලට මේක කරන්න පුළුවන්. එහෙම නැතුව ඔයාලට මේක නේද බයින්ඩර් ගම් තියෙනවා සර්. හරි. තියෙනවා නම් හොඳයි. හරි. බයින්ඩර් ගම් වගේ දෙයකින් හදන්නත් පුළුවන්. හැබැයි ටික කාලයකයි බයින්ඩර් ගම් වගේ දෙයක් නෙවෙයි. ගම් ගොඩකුත් යයි. ටික කාලෙකුත් යයි. ඔයාගේම නියපොත්තු කෑල්ලක් අරගෙන ඒකේ පොසිලයක් එහෙම ඔයාලට හදා ගන්න පුළුවන් මේ සමහරක් විට. හරි. අපි බලමු කොහොමද මොකද්ද ක්‍රමය කියලා. බලන්න ක්‍රියාකාරකම 9 හරි. කිරිමැටි ක්ලේ කිරිමැටි හරි ක්ලේ හරි. ඒවා හරි අපි ගමු කිරිමැටි හෝ ක්ලේ. ප්ලාස්ටර් ඔෆ් පැරිස් උසින් අඩු ඉතාතුනි ප්ලාස්ටික් කෝප්ප හරි. ඒ කියන්නේ යෝගට් කෝප්පයක් වගේ. ඊට පස්සේ හැන්දක් සත්ව හැඩ බෙල්ලෙක් හරි ඔය මේ සපන පිටින් ඉන්න සත්තු මරන්න නැතුව ඔය කොහේ හරි තියෙන බෙල් එකේ කට්ටක් වගේ දෙයක් අරගෙන නැත්නම් ඊ වෙන පත්‍රයක් වගේ එකක් අරගන්න කතුරක් ගන්න. හරි. ඊට පස්සේ කියනවා ප්ලාස්ටික් කෝප්පේ භාගයක් විතර පිරෙන්න දාන්න මැටි හරි ක්ලේ හරි. හරි ඊට පස්සේ දැන් මැටි හරි ක්ලේ හරි දාලා හරි ඒ ප්ලාස්ටික් කෝප්පේට ඔයාලා ගන්න යෝගට් එකට මැටි හරි ක්ලේ හරි භාගයක් දුරට පිරෙන්න දාලා හරි ඊට පස්සේ ඔයාලා ගත්ත දේ නියපොත්ත හෝ එහෙම නැත්නම් ওই ගොළු බෙල්ලය කට්ට හෝ මොකක් හරි දේ හරිද මොකද කරන්නේ හරි මේකට දානවා මේකට දාලා තද කරනවා තද කරනවා හරිද ඊට පස්සේ මොකද කරන්නේ හරි ඊට පස්සේ බයින්ඩර් ගම් හරි ප්ලාස්ටර් ඔෆ් පැරිස් හරි අරගෙන
මට කියපු එක හරි දැන් මොකද කරන්නේ හරි බලා ගන්න දැන් ඔන්න මෙහෙම මේක ඇතුළේ මේක දාලා මේක ඇතුළේ අපි ගත්ත කටුව දාලා හරි ඔන්න දැන් මෙහෙ තියෙන මැටි හරි ක්ලේ හරි හරි ඊට පස්සේ මේක උඩින් බයින්ඩර් ගම් හරි ප්ලාස්ටර් ඔෆ් පැරිස් හරි දානවා මේකට උඩින් බයින්ඩර් ගම් හෝ ප්ලාස්ටර් ඔෆ් පැරිස් මේකට උඩින් දානවා හරි උඩින් දාලා හොඳට වේලෙන්න තියනවා හොඳට වේලෙන්න තියලා Okay. කියන්න Okay, clay ගත්තොත් ගොඩක් ගන්න ඕනේද? ක්ලේ ගත්තොත් ටිකක් ඕන ඒ clay කියන්නේ ගත්තොත් ගොඩක්. ඔව් ටිකයි ඒ කියන්නේ ඔයා ගන්න කවචේ හෝ ඒ කියන්නේ කට්ටේ හරි ඒ ගන්න සයිස් එක අනුව තමයි දැන් නියපොත්තක පොසිලයක් හදා ගන්න එච්චර ගොඩක් ඕනේ නැහැ චුට්ටක් දීපම ඇති කියලා අපිට උනත් තේරෙනවා හරි දැන් ටිකක් ලොකු දෙයක හරි දැන් ඔයාගේ දතේන් පොසිලයක් වඩා හදා ගන්න ඕන ඒක ටිකක් ලොකු දෙයක ටිකක් සාමාන්‍ය එකට ඕන ගැලපෙන විදිහට මේකට කොළු බෙල් එක ගන්න කට්ට ලොකුයි එතකොට එයාට ගැලපෙන විදිහට අර ගන්න ඕන නැටි හෝ ක්ලේ හරි අරගෙන දාලා ඒක තද කරලා උඩින් දානවා ප්ලාස්ටර් ඔෆ් පැරිස් හරි බයින්ඩර් ගම් හරි ඊට පස්සේ මොකද කරන්නේ වේලෙන්න තියලා හොඳට වේලෙන්න තියලා හරි මේ දෙපැත්තෙන් මේක කතුරකින් කපලා ඉවත් කරනවා දෙපැත්තෙන් කතුරකින් කපලා යෝගට් කෝපය කපලා අයින් කරනවා කළා හිමින් සැරේ මේ කොටස් දෙක වෙන් කරන්න ඕන කොටස් දෙක වෙන් කරාම පොසිල දෙකක් හම්බ වෙනවා හරි එකක් මේකේ සලකුණ තියෙන පොසිලය කියන්නේ ක්ලේ වල මේකේ සලකුණ තියෙන පොසිලය හම්බ වෙන එකක් හරි අනිත් එක මේකේ විදියටම රූපය හැදිච්ච කොටස ඒ කියන්නේ මෙන්න මේ කොටස උඩ කොටස මේක හම්බ වෙනවා හරි ඔන්න ඔය පොසිල දෙකම ඔයාලට හදා ගන්න පුළුවන් මේක හදන්න පුළුවන් මේ හැමෝටම බයින්ඩර් ගම් හොයාගන්න පුළුවන් නේද උත්සාහ කරන්න හරි බයින්ඩර් ගම් හරි මැටි හරි ක්ලේ හරි අරගෙන මේක හදන්න උත්සාහ කරන පොසිලයක් හදන්න හැදුවොත් හොඳයි හරි හදලා බලන්න හරි ඒක ටිකක් විනෝදයකුත් තියනවා හරි රන්දිකට එහෙමනම් අස්ති පද්ධති ගොඩක් තියෙනවානේ එතකොට ඒවා පරිස්සම් කරලා විනාශ වෙන්නේ නැති විදිහට කුඩු වෙන්නේ නැති විදිහට හදා ගන්න බලන්න හරිද බෙල් එකේ කට්ටක් හරි මොකක් හරි දෙයක් අරගෙන ඊට පස්සේ ඊළඟට තියෙනවා ඊළඟට තියෙන එකට යන්න කලින් අපි නෝට් එක ලියාගෙන ඉමු හරි මාතෘකාව දාගන්න පොසිල කියලා මාතෘකාව දාගන්න පොසිල කියන මාතෘකාව දාගෙන ලියන්න හරි සංරක්ෂණය වූ ජීවියකු හෝ මෙහෙම ගන්න සංරක්ෂණය වූ ජීවියකු කමාවක් ජීවියකුගේ දේහ කොටසක් හෝ ඔවුන්ගේ සලකුණු සංරක්ෂිතව පවතින ප්‍රදේශයක් කියන්නේ තැනක් ලකුණ හැදිලා තියෙන තැනක් ප්‍රදේශයක් පොසිලයක් ලෙස හැඳින්වේ හරි පොසිලයක් ලෙස හැඳින්වේ ඊළඟ තර ලකුණ දාලා ලියන්න අයිස් තුල කමාවක් පාෂාණ තුල කමාවක් පීඨ නිදි තුල කමාවක්
ගිනි කඳු අලු තුල ස ඒක ගිනි පාරක් කොතන ඉඳන්ද? කියන්නකෝ. ස ඒක පාරක් කියන්න. ආය පාරක්. හරි. දෙවෙනි අයිස් කරුව තුල ගාලා දෙවෙනි කරුණ ලියන්න. අයිස් තුල කමාවක් පාෂාණ තුල කමාවක් පාෂාණ තුල කමාවක් පීට් නිදි තුල කමාවක් පීට් නිදි තුල කමාවක් හරි පීට් නිදි තුල කමාවක් ගිනි කඳු අලු තුල සහ ගිනි කඳු අලු තුල සහ මඩ තුලද පොසිල හමුවේ මඩ තුලද පොසිල හමුවේ හරි පොසිල හමුවේ හරි ඊට පස්සේ පොසිල සඳහා නිදසුන් ටික ඔයාලා ලියන්න ගෙදර ඉඳන් අපි බොරුවට කාලය යවන එක අපරාධයන්නේ හරි පොසිල සඳහා නිදසුන් ටික ගෙදර ඉඳන් ලියන්න ඒක ඉඩ තියන්න ඔයාලා සාමාන්‍ය පිටුවක් විතර සෑහෙන ප්‍රමාණයක් තියෙන මෙතන හරි ඒක ලියන්න ඉඩ තියලා මාතෘකාව දාගන්න ජීවමාන පොසිල මාතෘකාව දාගන්න ජීවමාන පොසිල පිටුවක් විතර තියන්න පිටුවක් විතර ඉඩ තියලා මාතෘකාව දාගන්න ජීවමාන පොසිල ජීවමාන පොසිල හරි ජීවමාන පොසිල ඒ කියන්නේ දැන් අපි කලින් කතා කරේ හරි අපි කලින් කතා කරේ මැරිච්ච අයනේ හැම කෙනෙක්ම මැරිච්ච පොසිලයක් දැන් අපි කතා කරනවා මැරිච්ච පොසිල නෙමෙයි තාමත් ජීවත් වෙන පොසිල කවුද යකෝ මේ තාමත් ජීවන පොසිල හරි සමහර ජීවීන් ඉන්නවා ඒ ජීවීන් අර මුල්ම කාලේ තිබ්බ ලක්ෂණ හරි ඒ කියන්නේ ඉස්සර ප්‍රාග් ඉතිහාසයේ තිබ්බ ලක්ෂණ චමෝදි ඉඩ තියන්න කියලා කිව්වේ මොකද්ද පොසිල සඳහා නිදසුන් ලියන්න හරි ඒ කියන්නේ පිටු අංකය 103 පිටුවේ තියෙන පොසිල සඳහා නිදසුන් අන්න ඒ ටික ලියන්න හරිද එතකොට කවුද සමහර ජීවීන් ඉන්නවා තාමත් අර මුල් කාලේ ලක්ෂණ පෙන්눔 කරනවා. ඒ කියන්නේ මුල්ම කාලේ පෘථිවිය ඇති වෙච්ච මුල්ම කාලේ ලක්ෂණ තාමත් පෙන්눔 කරනවා. හරිද? අන්න ඒ වගේ තාමත් ඒ ලක්ෂණ පවත්වාගෙන එන අය. ඒ කියන්නේ පරිසරය වෙනස් වුණා හින්දවත් දේශගුණ විපර්යාස හින්දවත් ඒ ලක්ෂණ වෙනස් කරගන්න නැතුව තාමත් ඒ ලක්ෂණ තියාගෙන දැන් ලෝකේ ජීවත් වෙන ජීවීන්ට අපි කියනවා ජීවමාන පොසිල කියලා. හරිද? උදාහරණයක් තමයි හරි කියලා තියෙනවා මීට වසර මිලියන 70කට කලින් වඳ වුණා කියලා හිතුවලු. හරි වඳ වුණා කියලා හිතුවලු. බලන්න පෙළපත ඔයාලා වඳ වුණා කියලා හිතුවලු. සීලකැන්ත් මත්ස්‍යා කියන කෙනා. ඔයාලගේ පොතේ රූපය තියෙනවා. හරි සීලකැන්ත් මත්ස්‍යා කියන කෙනා. හරි. හැබැයි මොකද වෙන්නේ? මෙයා 1938 දී ආය හොයාගන්නවා දකුණු අප්‍රිකාවේ මුහුදකදී. ඒ හින්දා සලකන දැන් එයා එතකොට වසර මිලියන 70කට කලින් හිටපු කෙනෙක්නේ. එතකොට මුල්ම ලක්ෂණ තියෙන කෙනෙක් තමයි. එතකොට එයා ඔන්න පොසිලයා. හරි. ඊට පස්සේ තව ලංකාවේ හරි ලංකාවේ ත්‍රිකුණාමලේ තඹලගමුව බොක්ක කියන තැන ඉන්නවලු ලාම්පු බෙල්ලා. ලාම්පු බෙල්ලා කියලා කියනත් එහෙම කෙනෙක්. හරි මුල්ම කාලේ තිබ්බ ලක්ෂණ තාම පෙන්눔 කරන කෙනෙක්. හරි ඊට පස්සේ පත්කූරා. හරි ඊට පස්සේ පෙනහැලි මත්ස්‍යයා. හරි මෙන්න මේ කට්ටිය ජීවමාන පොසිල විදියට සලකනවා කියලා කියනවා. එතකොට ගිනි හොට කියන වල රූප ටික පේනව නේද? පෙළපොතේ බලන්න. ගිනි හොට කියන මීවන ශාකයත් ওই විදියට ජීවමාන පොසිලයක්. තව කෙනෙක් ඉන්නවා කවුද? අපේ ගෙවල් ඉන්න කෙනා. කැරපොත්තා. කැරපොත්තා කියලා කියන ගොඩ කල් ඉඳන් අපි කියාගෙන කියන අත්ත මුත්තා කිරිකෙතන අත්ත පනත්තා ඔහොම කියලා අවසාන කියන්නේ මොකද්ද? කැරපොත්තා. හරි. ඇයි එයා මුලින්ම හිටපු ජීවියෙක්. එයාගේ මුල්ම ලක්ෂණ තාම එයා ගේනවා. මේ දැනුත් එයාගේ තියෙනවා. ඒ නිසා. හරි.
එයාගේ ලේත් සුදු පාටයිනේ. ඒ කියන්නේ මුල්ම ලක්ෂණය තාම තියාගෙන ඉන්නේ. හොඳද? හරි. එතකොට ඔන්න ඔය වගේ කට්ටියට තමයි අපි කියන්නේ කවුද? ජීවමාන පොසිල කියලා. හරි ජීවමාන පොසිල කියලා කියන්නේ. හරිද? ලියන්න. හරි මේ විදිහට ලියන්න ජීවමාන පොසිල කියලා ලියපු දැන්. තේරුණාද කියන්නේ මම කියපු කාරණාව? තේරුණාද කියලා කියන්නේ? තේරුණා සර්. තේරුණා. හරි. හොඳයි. හරි ලියන්න. හරි ලියන්න මෙන්න මේ විදිහට. හරි ලියන්න. දේශගුණික හා පාරිසරික වෙනස් වීම් වලට දේශගුණික හා පාරිසරික වෙනස් වීම් වලට මුහුණ දුන්නද දේශගුණික හා පාරිසරික මොකද සර් එතනින් එහාට කිව්වේ? වෙනස් වීම් වලට මුහුණ දුන්නද අතීතයේ පැවති දේහ ලක්ෂණ එලෙසම පවත්වා ගන්න ජීවත්වන ජීවීන් ජීවමාන පොසිල ලෙස හැඳින්වේ. ලියන්න උදාහරණ ලියන්න. දකුණු අප්‍රිකාවේ සීලා කැන්ත් මත්ස්‍යයා දකුණු අප්‍රිකාවේ සීලා කැන්ත් මත්ස්‍යයා හරි දකුණු අප්‍රිකාවේ සීලා කැන්ත් මත්ස්‍යයා හරි දෙවෙනි එක්කෙනා ලියන්න ත්‍රිකුණාමලයේ තඹලගමුව බොක්ක ආශ්‍රිතව සිටින ලාම්පු බෙල්ලා ත්‍රිකුණාමලයේ තඹලගමුව බොක්ක අසල සිටින ලාම්පු බෙල්ලා. හරි ඊට පස්සේ ලියන්න බත්කූරා කැරපොත්තා පෙනහැලි මත්ස්‍යයා ඊළඟ එක ගිනි හොට නම් මීවන ශාකය හරි ඔව් අපි එහෙනම් අද පාඩම කළ ඉවර කරමු. හරි
මම මෙතන මීටින් එක ඉවර කරන්නම්කො මීටින් එක ඉවර කරන්න හරි ඔයාලා ඉක්මනටම ආපහු ගෲප් එකේ තියෙන link එකෙන් එන්න පාඩම අපි කරලා අවසන් කරමු. තව පොඩි කොටසක් තියෙනවා. සත්‍යාන වසුන්දරාට පන්තියක් කියනවා. හරි. එහෙමනම් එයාට පන්තියක් තියෙනවා එහෙනම් උග අපිට කරන්න බෑනේ. හරි. එහෙනම් කමන්නේ අපි මෙතන පන්තිය නතර මෙතනින් පන්තිය නතර කරමු. හරි. එක ළමෙක්ට හො බැයි නම් බෑනේ මහා සාධාරණ වැඩක් ඒකට කරන්න. හරි. අපි පන්තිය මෙතනින් නතර කරමු. ලබන සෙනසුරාදා පන්තියේදී අපි සාකච්ඡා කරමු මෙතනින් එහායි පාඩමේ අවසාන කොටස. හරි. එතකොට හැමෝම ගෙදරදී ගැලීම් සටහන පොසිල සඳහා නිදසුන් ලියලා උත්සාහ කරන්න ඕන පොසිලයක් නිර්මාණය කරන්න ක්‍රියාකාරකමේ විදියට කිරිමැටි ක්ලේ සහ බයින්ඩර් ගම් කියන දේවල් පාවිච්චි කරලා උත්සාහ කරන්න ඕන පොසිලයක් නිර්මාණය කරන්න. නිර්මාණය කරනවා නම් හොඳයි. හරි. ඔයාලටත් ගෙදර තියන්න පුළුවන් මම හදපු දෙයක් කියලා පෙන්නන්න මටත් මේ කියන්නේ ඔයාලගේ වැඩ දකින්න මාත් කැමති නේ නිසා කරලා ඉවන්න බලන්න. එතකොට අපි බලමු කොහොමද කියලා. හරි. හොඳට ඒ කියන්නේ ඔයාලා ඒක හදද්දී ඔයාලට යම් යම් මේ ප්‍රශ්නේ එයි. හරි. සමහරකට රේ රූපේ හරියට පේන්නේ නැති වෙයි. හරි. ඔව් ලබන සතියේ අපි කරමු. හරි. ඒ රූපේ හරියට පේන්නේ නැති වෙයි. හරි. එතකොට ඔය ඔක්කොම හරියට එන්න මොකද කරන්න ඕන? හරි. මුලින්ම ඔයාලා මැටි හෝ ක්ලේ හෝ දානනේ හොඳට තලලා තියෙන්න ඕන. හොඳට ඒ කියන්නේ තද වෙලා තියෙන්න ඕන. නැත්තම් සිදුරු තිබ්බාම අර මොකද රූපේ හරියට හිටින්නේ නැහැ. හරි. ඊට පස්සේ මැටි දැම්ම කියන්නේ උඩින් මැටි ප්ලාස්ටර් ඔෆ් පැරිස්. ඒ ප්ලාස්ටර් ඔෆ් පැරිස් උත් තද වෙන්න ඕන උඩින්. හරි. ඒ තද වෙන්න ඔයාලට පුළුවන් නම් උඩින් ඉටි කොලයක් හරි මොකක් හරි දාලා මොකක් හරි තියන්න උඩින්. එතකොට ඒක හොඳටම රූපේ හැදිලා තියෙන්නේ. හරි. උත්සාහ කරන්න මේ විදිහට පොසිලයක් හදන්න ගෙදරදී. හැදුවොත් මට ෆොටෝ එකක් එවන්න හැදුවා සර් කියලා. හරිද? හොඳයි. එහෙනම් අදට පන්තිය මම අවසන් කරනවා. ලබන සෙනසුරාදා පරිණාමය කියන පාඩම අවසන් කරලා අපි දෙවෙනි කොටසට යනවා. හරි. ඕනේ දෙවෙනි කොටසට අපි යනවා. හැමෝම ලබන සතියේ පන්තියේදී ඔව් දෙවෙනි කොටසත් අරගෙන පන්තියට එන්න ඕන. ඔව් කියන්නේ විහංග. සෝක හැදෙන්න දවසක් විතර තියන්න වේද? ඔව් දවස් දෙකක් මෙතන නම් පැය දෙකක් තියන්න කියලා කියන්නේ. ඔයාලා පැය දෙකට වඩා තියන්න වුණාට හරි පැය දෙකට වඩා තියන්න. මොකද අපි දැන් මෙයාලා කියන්නේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් ගන්න කියන්නේ සමහරකට බයින්ඩ ගම මෙච්චර වේගෙන් වේලෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි ඒ නිසා දවස් දෙකක් තියන්න පොඩ්ඩක් හයි වෙන ඊට පස්සේ ඔයාලා හිමීටක් ගලවන්න. හරිද? හරි නේද? හරි. විහංග නෝට් එක එවන්න මට මම එතකොට ගෲප් එකට දාන්න. හරි. එහෙනම් පන්තිය අවසන් කරනවා හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. හරි.